අද සද්ධර්ම දේශනාව සිදු කරන්නේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේ. දාරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසූ සදහම් මඟ හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මඟ සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජ සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අංජලි කරණීයෝති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද ඉරිදා දවසේ VFM ගුවන්විදුලිය ඔස්සේ විකාශනය කරනු ලබන ධර්මානුශාසනාවට සවන් දෙන්නටයි සූදානම් වෙන්නේ. සෑම ඉරිදා දවසකම VFM ගුවන්විදුලිය විසින් ඔබට තිලින කරනු ලබන ධර්ම දේශනාව අද දවසේ ඒ ආකාරයෙන්ම ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශය සලසලා දීලා තිබෙනවා. මේ දේශනා මාලාව තුල ඔබට
අපි අපේ ජීවිතයේ ලබාගෙන තිබෙන වටිනාම රත්නයන් තුන බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නයන් තුන පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් සිදු කරමින් ඒ තුනුරුවන් සතුව තිබෙන ගුණයන් එකින් එක විස්තර කරන්නට යෙදුණා. තුනුරුවන් සතු ඒ අනන්ත ගුණයන් අතුරින් සෝවිසි ගුණයන් අපේ මේ දේශනා මාලාවට පාදක කරගන්නට යෙදුනේ. මේ වෙනකොට අපි ඒ අතරින් විශාල ප්‍රමාණයක් ශ්‍රවණය කරලා හඳුනාගෙන ඉගෙනගෙන තිබෙන්නේ. අද දේශනාව සිදු කළයින් පසුව ඔබට අවසාන ගුණය ඊළඟ සතිය තුල ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ශ්‍රවණය කළා නම් ඒ ශ්‍රවණය කර ඇත්තන්ට තමා සතුව තිබෙන තමා අවබෝධ කරගත්ත තුනුරුවන් ගුණ ඒ ඔස්සේ තුනුරුවන් කෙරෙහි ගෞරවය ඒ වගේම ඒ තුල ගොඩනගා ගන්න සිතේ ශ්‍රද්ධා ගුණය තව තව වර්ධනය කරගන්න හැකියාව උදා වෙනවා. පින්වත්නි, අපි මෙලවදී ලබනවනම් ලැබීමක් ඒ ලබන ලැබීම් අතර ඉහළම ලැබීම ශ්‍රේෂ්ඨතම ලැබීම අපේ ජීවිතයට යමක් ලබනවා නම් ලැබීම් අතර වටිනාම ලැබීම විදිහට බුදුරජාණන් වහන්සේ ලාභානුත්තරිය විදිහට සඳහන් කරන්නේ ශ්‍රද්ධාලාභය. කෙනෙකුට ශ්‍රද්ධාව ලබන්න පුළුවන්කම තියෙනවා නම් ඒ තමයි අපි ලබන දේවල් අතර ශ්‍රේෂ්ඨතම වටිනාම ලැබීම බවට පත් වෙන්නේ. භෞතික දේවල් ලැබීම තුල ඒ භෞතික ඒ කාලය ඉක්මවා ගියාට පසුව එයින් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඇඳ පුටු මේස ගේදොර ආදී දේවල් වගේම ඔබ පාවිච්චි කරන සියල්ල සඳහාම යම්කිසි කාලයක් නිර්ණය කරලා තිබෙනවා. කඩේට ගිහිල්ලා මිලදී ගන්න පෙර යමක් ඔබ බලන්නේ කල් ඉක්ුත් වෙන දිනය කවදාද කියලා. ඒ තාක්කල් තමයි ඔබට එහි ප්‍රයෝජනය විඳින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි ගන්න සෑම භෞතිකයක් තුලම යම්කිසි කාල පරිච්ඡේදයක් තුල පමණයි එහි ප්‍රතිඵලය ප්‍රයෝජනය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් පින්වත්නි, අපි අපේ ජීවිතයට ළඟා කරගන්න ශ්‍රද්ධා ගුණය, ශ්‍රද්ධා ලාභය අපි අපේ ජීවිතය තුල එකතු කරගත්තා වූ තුනුරුවන් කෙරෙහි ගෞරවය බොහෝ කාලයක් භෞතික සම්පත් වලට වඩා බොහෝ කාලයක් අපට ප්‍රයෝජන ලබන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ භවයේදී විතරක් නෙවෙයි, ඊළඟ භවය දක්වාම ඉන් එහාටත් සංසාරේ පුරුද්දක් විදිහට ගත කරන්න පුළුවන් ඊටාම වටිනා ගුණධර්මයක් ඔබ සතුව දියුණු කරගන්න අවස්ථාවක් තමයි ඔබට ඔබේ ජීවිතයේ ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන් නම් ඒ ලැබෙන මහඟු අවස්ථාව. ඒකට ඔබට මේ දේශනා මාලාව පිටුබලයක් වෙන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. පින්වත්නි, අපි තුනුරුවන් හඳුනා ගන්නට ඕන තුනුරුවන් සතුව තිබෙන ගුණයන් අවබෝධ කරගෙන. බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේ විසින් මේ ලෝක වාසී සත්වයන්ට දේශනා කරන්නට යෙදුණු ධර්මය කුමන ආකාර ධර්මයක්ද කියන වග ඒ ධර්ම මාර්ගය අනුගමනය කරමින් ගමන් කරනු ලබන ශ්‍රාවක මහා සංඝ රත්නයේ ගුණ කොහොමද කියන වග ඔබ හඳුනා ගන්නට ඕන ඒ තුනුරුවන් සතුව තිබෙන ගුණයන් ඔස්සේ. එහෙම නොවුනොත් පින්වත්නි, අපි ඔබට මේ දේශනා මාලාව පුරාවටම සඳහන් කරපු විදියට
ඔබට අනර්ථයක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබට ධර්මය අතහැරෙන්න පුළුවන්. ඔබට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ලබන්න හැකියාවක් නොලබෙන්න පුළුවන් ඒ හේතුව නිසා. ඒ නිසා පින්වත්නි අපිට අපේ ජීවිතය තුළ ලැබිච්ච දේවල් බොහෝ ඇති. ඔබට ඔබේ අම්මාගෙන් තාත්තාගෙන් පරම්පරාවෙන් ස්වාමියාගෙන් භාර්යාවගෙන් දරුවන්ගෙන් ලැබිච්ච දේවල් බොහෝ තියෙන්න පුළුවන්. එහෙත් ඒ සියල්ලට වඩා ඔබ විසින් ගොඩනගා ගන්න ඔබගේ සිත ශ්‍රද්ධාවෙන් පුරවගන්න පුළුවන් නම් පින්වත්නි ඒ සියල්ලට වඩා අපට උපකාරය පිණිස පවතින දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ දේශනා මාලාව අවසන් වීගෙන යන අවස්ථාවෙත් ඔබට සඳහන් කරනවා. නැවත නැවත මේ දේශනාවන් ශ්‍රවණය කරන්ට ඔබට අවස්ථාව සැලසෙනවා. අන්තර්ජාලය තුළින් අපගේ නාමය සඳහන් වන අන්තර්ජාල යොමුවන් තුළින් ඒ ඔස්සේ ඔබට මේ දේශනා මාලාව නැවත නැවත ශ්‍රවණය කරන්ටත් අවස්ථාව සැලසෙනවා. මෙය නිතර නිතර ශ්‍රවණය කිරීම තුළ ඔබේ සිතේ ගොඩනැගෙන ඒ ශ්‍රද්ධා ගුණය තව තව වර්ධනය කරගෙන ඔබට ඒ තුළ මෙලෝ වශයෙන් ලැබීම් ලබන්න පුළුවන්කම තියෙනවා. ඉහළම ලැබීම ලබන්න පුළුවන්කම තියෙනවා. එය ලබන්න ඔබට අද දවසේත් අපි මහා සංඝරත්නය සතු අනන්ත වූ ගුණයන් අතරින් තවත් සුවිශේෂී ගුණයක් පිළිබඳව කරුණු කියලා දෙන්නටයි සූදානම් වෙන්නේ. අද අපිට තිබෙන ගුණය 23 වෙනි ගුණය. ඒ තමයි අංජලි කරණීය කියන ගුණය. අංජලි කරණී කියලා කියන්නේ අංජලි කියලා කියනවා පාලියෙන් ඇඟිලි වලට. කරණී කියලා කියනවා එකට එකතු කරලා. අංජලි කරණී ඇඟිලි එකට එකතු කොට වන්දනා කිරීම කියලා හඳුන්වනවා. දොහොත් නගා වැඳීම කියලත් අපි මේක හඳුන්වනවා. ඇඟිලි බැඳ වන්දනා කිරීම කියලත් අපි මේ හඳුන්වනවා. පින්වත්නි කාටද අපි මේ විදියට වන්දනා කරන්න? ඔබ දන්නවා මේ සමාජයේ බොහෝ අවස්ථාවන් වලදී අපි ආචාර විධීන් පවත්වීම සඳහා මේ වන්දනාව උපයෝගී කරගන්නවා. සිංහල සංස්කෘතියට අනුව ඉහළම ආචාර කිරීමක් විදිහට ආයුබෝවන් කියලා අපි ආමන්ත්‍රණය කරමින් සංකේතවත් කරමින් වන්දනා කරනවා. මේ තුල වන්දනා කිරීමේ අර්ථය එක අර්ථයක්. තවත් අවස්ථාවකදී ඇතැම් වෙලාවට ඔබ ඉදිරියට එන ඡන්දය බලාපොරොත්තුවෙන් එන මහජන නියෝජිතයන් වෙන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයන් අපේක්ෂකත්වය ලබාගෙන ඡන්දය ඉල්ලීමේ බලාපොරොත්තුවෙන් මෙසේ වන්දනා කරමින් ආචාර දක්වමින් පැමිණෙනවා. ඔවුන් පසුවත් ඒ මහජන නියෝජිතයන් වී අනතුරුවත් නොයෙක් අවස්ථාවන් වලදී එසේ ආචාර විධීන් පවත්වනවා. කුල සිරිතට අනුව විවාහ දිවියට පත්වෙන අවස්ථාවේ ඒ ආචාර විධීන් පැවැත්වීම සඳහාත් මේ ක්‍රම පාවිච්චි කරනවා. අපේ සිංහල සංස්කෘතිය තුල මේ ආචාර විධීන් පැවැත්වීම සඳහා ඇඟිලි බැඳ ආචාර කිරීම බොහෝ අවස්ථාවන් වලදී අපට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දෙවියන්ට ඒ වගේම රජුන්ට උසස් අයට බය පක්ෂපාතීත්වය ඇතිවත් මේ ආචාර විධීන් පවත්වනවා. දේවාලයට යනකොට දේවාලය ළඟ ඉඳලම ඇඟිලි බැඳගෙන ආචාර විධීන් පවත්වමින් තමයි ඒ ස්ථානයට ඇතුළත් වෙන්නේ. ඒ ස්ථානය තුල ගත කරන බොහෝ අවස්ථාවන් තුලදී ඒ බයපක්ෂපාතීත්වය මත කතා බහ කරනකොට ඒ ස්ථානයේ හැසිරෙනකොට මේ ඇඟිලි බැඳගෙන තමයි වන්දනා කරමින් තමයි ආචාර විධීන් පවත්වමින් තමයි කටයුතු කරන්නේ. ඒ පින්වත්නි බය නිසා
බියට පත්වුණ අවස්ථාවකදී කෙනෙක් එයින් ගැලවීම සඳහාත් ඒ ආකාරයෙන්ම වන්දනා කරනවා. ආචාර කරනවා. ඒ බයපක්ෂපාතීත්වය මත අම්ම තාත්තා දරුවන්ට දඬුවම් කළත් ගුරුවරයෙක් දරුවන්ට දඬුවම් කළත් ඒ ආකාරයෙන් බයපක්ෂපාතීත්වය මත ඉබේටම අත් දෙක එකතු වෙනවා, අතැඟිලි බැඳෙනවා. ඒ පින්වත්නි බය නිසා දෙවියන්ටත් රජුන්ටත් උසස් මිනිසුන්ටත් ඇතැම් වෙලාවට දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට භයානක සොරසතුරන්ට පවා ඒ ආකාරයෙන් කටයුතු කරනවා. ඒ පින්වත්නි කිසිම ගෞරවයක් නිසා නෙවෙයි, බය නිසා. ඇතැම් වෙලාවට ගුරුවරුන්ට දෙමව්පියන්ට පවා එතෙන්දී අවස්ථාව ලැබෙන්නේ ගෞරවය නෙවෙයි, බය නිසා. විදුහලේ විදුහල්පතිතුමා දඬුවම් කරනකොට දරුවෝ ඒ දඬුවම විඳින්නේ බය නිසා. ඒ අවස්ථාවේ මේ අත්ඇඟිලි බැඳගෙන වන්දනා කිරීම කොහෙත්ම ගෞරවයක් නිසා සිදුවෙන දෙයක් නෙවෙයි. ඒ බය නිසා තමයි ඒ විදිහට ඒ ආකාරයට ඉබේටම අතැඟිලි බැඳෙන්නේ. එනිසා මේ වන්දනාව නැත්තං අත් දෙක එකතු කර ආචාර කිරීම, දොහොත් මුදුන්දී වැඳීම කියන කාරණාව එක අවස්ථාවක විතරක් නෙවෙයි නියෝජනය කරන්න. බයපක්ෂපාතීත්වය මතත් ඒ වගේම ගෞරවය බහුමානයෙන් උදෙසාත් මේ ආකාරයෙන්ම දොහොත් මුදුන්දී වන්දනා කරනවා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනකොට විහාරයට ඔබ ගොඩ වෙනකොට දොරෙන් ඇතුළු වෙනකොටම ඔබේ අතැඟිලි දොහොත් මුදුන්නට යනවා. ඒ වන්දනා කිරීම සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි බයක් නිසා නෙවෙයි. ඔබ ඒ බය නිසාවත් වෙන කිසිවක් නිසාවත් නෙවෙයි, ඔබට තියෙන ගෞරවය නිසාමයි. ඔබ පොතකට වන්දනා කරලා වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ තුල තියෙන ගෞරවයක්. මේෂන් බාසුන් නැහැලා වැඩේ ආරම්භ කරන්නට ඉස්සර වෙලා තමන්ගේ ආම්පන්න වලට වන්දනා කරලා එය පූජනීයත්වයෙන් තමයි අතට ගන්න. උදැල්ල ගන්න ගොවියා උදැල්ලට වන්දනා කරලා ඒ අතට ගන්න ගෞරවය නිසා. රියදුරු මහත්මා සුක්කානම අතට ගන්නේ සුක්කානම වටා 3 වරක් අත යවා වන්දනා කරලා. ඒ පින්වත්නි ගෞරවය නිසා, ඒ වෘත්තියට තියෙන ගෞරවය, ඒ පුද්ගලයන්ට තියෙන ගෞරවය, ඒ වස්තුවට තියෙන ගෞරවය. එනම් ගෞරවය නිසාත් දොහොත් මුදුන් දී වන්දනා කිරීම අප සමාජය තුල ගොඩ නැගිලා තියෙනවා. අංජලි කරණී කියන ගුණයෙන් යුක්ත වෙන පුද්ගලයන් අතර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ස්ථානයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහා අපි ඉහළම ආචාරය තමයි සිද්ධ කරන්නේ. ඉහළම ගෞරවයෙන් තමයි ඒ දොහොත් මුදුන් දී වන්දනා කරන්නේ. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ධර්ම දේශනාවන් වලට වැඩම කරනකොට අපි දැකපු එක සිද්ධියක් තමයි ඇතැම් ප්‍රදේශවල පින්වතුන්ලාගේ සදහැ සම්පන්න භාවය විද්‍යමාන වන එක් අවස්ථාවක් තමයි ධර්ම දේශකයන් වහන්සේ, ලෞතුරා බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ, අපේ ශාන්තිනායකයාණන් වහන්සේ කියනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව මතක් කරනකොටම ඒ අයට ඉබේටම සාදුනාද පැවැත්වෙනවා. ඒ දොහොත් මුදුන් දී සාදුනාද කිරීමක් සිද්ධ වෙනවා. ඒක ඇතැම් වෙලාවට හිතලා කරන දෙයක්ුත් නෙවෙයි, ඒ ජීවිතවලට කාවැදිලා තියෙන්නේ. ඒ වගේමයි රහතන් වහන්සේලා පිළිබඳව මතක් කරනකොටත්, උතුම් ධර්මයේ පිළිබඳව මතක් කරනකොටත් ඒ අය තුල ඒ සාදුනාදය විටින් විට ඇහෙනවා. පින්වත්නි, ඒ ගොඩනගා ගත්ත ශ්‍රද්ධා බලය
ඒ ගොඩනගා ගත්ත ශ්‍රද්ධා ශක්තිය ඒ ශ්‍රද්ධාව ඒ ඇත්තන්ට ඒ අවස්ථාව තුළම සිතට සැනසිලිදායක අවස්ථාවක් බවට පත්වෙනවා. මතක් කරපු සැනින් බුදුරජාණන් වහන්සේ ධර්මය ආර්ය මහා සංඝරත්නය ජීවිතයේ කොටසක් බවට ඒ අයට දැනෙනවා. මනසට නැගෙනවා. වචනය තුළින් ඒ සාදුනාදය පිට වෙනවා. බලන්න ජීවිතයක ශ්‍රද්ධාව පුරුදු වුණාම කොච්චරනම් වෙනසක් සිද්ධ වෙනවද? ඒ ඔස්සේ කොච්චරනම් ගෞරවයක් ශාස්තෘවරයාණන් වහන්සේ කෙරෙහි ඇති වෙනවද? පින්වත්නි, ශාස්තෘ ගෞරවය ඇතිවෙන්න මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතිනවා. ධර්ම ගෞරවය ඇතිවෙන්න මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතිනවා. සංඝ ගෞරවය ඇතිවෙන්න මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින බව කිම්බිල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කිම්බිල සූත්‍රයේදී පැහැදිලි කරනවා. එහෙනම් මේ ගෞරවය දැක්වීමට යොදන සංකේතයක් විදිහට අංජලි කරණී කියන ස්වභාවය දැක්වුවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ ගුණයෙන්මයි යුක්ත. පින්වත්නි, එදා සමාජයේ පිළිකුල් කරපු අය පවා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණාට පසුව එදා පිළිකුල් කරපු අයම අනික් පසට ගෞරවය දක්වීම, ගෞරවය දක්වන්නට යෙදීම මේ අංජලි කරණී ගුණයේ තියෙන අසිරිමත් බව නිසාම සිදුවෙන දෙයක්. අපට මතක් වෙනවා කසල සෝදකයෙක් වුණ සුනීත පුංචි දරුවා පෙර සංසාරයේදී පසේ බුදුරජාණන් වහන්සේ නමකට අපහාස කිරීම නිසා උන්වහන්සේ පොරවාගෙන සිටින සිවුර දැකලා ඔය විදිහට ඇඟ දවටාගෙන යන්නේ නැතුව වැඩප්පලක් කරලා ජීවිකාව කරගත්තනම් හොඳයි කියලා ඒ වෙලාවේ මේ සුනීත එකල පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපහාස කළා. අඩුම තරමේ මලමුත්‍ර ඇදලා හරි ජීවිකාව කරගත්තනම් හොඳයි කියලා ඒ විදිහට අපහාස කළා. නිරයේ පැසවමින් ඇවිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පවතින කාලය තුල ෂැඩුල් කුලයේ දරුවෙක්ව ඉපදිලා අර සඳහන් කරපු ආකාරයටම තමන්ට ජීවිකාව කරගන්ට සිද්ධ වීම නිසා සියලු දෙනාගේ ගැරහුම් වලට ලක් වෙලා සියලු දෙනාගේම උපහාසයට ලක් වෙලා ජීවත් වුණ කෙනෙක්. හැබැයි ලොව බලන බුදුරජාණන් වහන්සේ එදා දවසේ සුනීතව තමයි උන්වහන්සේගේ බුදු ඇසට යොමු වුණේ. ඒහි භික්ෂු ප්‍රවෘජාව ලබන්න තරම් භාග්‍යයක් සුනීතට තියෙනවා. ෂැඩුල් කුලයේ ඉපදුනත් කසල සෝදකයෙක් බවට පත් වුණත් ඒහි භික්ෂු ප්‍රවෘජාව ලබලා අරහත් තත්වයට පත්වෙන්න තරම් වාසනා ගුණය තියෙන සුනීතව හොයාගෙන බුදුරජාණන් වහන්සේ සුනීත කසල සෝදනය කරන වීතියක් පාසා වැඩම කළා. ඒ යන අතරතුරේ සුනීත වීතියක කසල සෝදනවා. කවුරු ගියත් සුනීතලාගේ කුලයේ අය පාරෙනුත් ඉවත් වෙලා කානුවට බැහැලා තමයි ඒ ගෞරව දැක්වීම සිද්ධ කරන්න. පාරේ ඉඳලවත් ගෞරව කරන්න අඩුම තරමේ ඒ ස්ථානයේ රැඳී සිටින්නවත් ඒ අයට නිදහසක් තිබුණේ නෑ එදා සමාජය තුළ. ෂැඩුල් කුලයේ කෙනෙක් නිසා සුනීතත් ඒ විදිහටමයි කටයුතු කළේ. නමුත් බවත් ගෞතම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මග වැඩම කරනකොට සුනීත ඒ විදිහට පසුපසට ගියේ නෑ, නොපෙනී හිටියේ නෑ, ඉදිරියේ හිටියා. ඒ ශක්තිය සුනීතට ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා සුනීතගෙන් අහනවා, සුනීත කැමති නැද්ද මහාන වෙන්න? සුනීත අහනවා, ස්වාමීනි අපි වගේ අයත් මහාන කරනවද? ඔව් සුනීත,
එහෙමනම් කොච්චරනම් වටිනවද ස්වාමීනි කියලා සුනීත ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණයත් සමගම ඒහි භික්ෂු ප්‍රවෘජ්ජාව ලබනවා. ඒහි භික්ෂු ප්‍රවෘජ්ජාව ලබලා බුදු සව්වෙක් බවට පත්වන සුනීතට කවුරුවත් ගැරහුවේ නෑ. කවුරුවත් කසල සෝදකයෙක් කියලා ආමන්ත්‍රණය කළේ නෑ. ඒ අවස්ථාවේදීත් ඉඳලා සුනීතට රජවරු, සිටුවරු, මැති ඇමතිවරු සියලු දෙනා ගෞරව දැක්වුවා. වන්දනා කළා. පින්වත්නි, මෙය තමයි අංජලි කරණී කියන ගුණය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සතුව තිබෙන උතුම් ගුණයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දුටු පමණින් සැදැහැත්තන් අංජලි කරණී වන්දනාව සිද්ධ කළා. අදත් ඔබේ නිවසට හාමුදුරුවන් වහන්සේ නමක් වැඩම කරනවනං ඒ හාමුදුරුවන්ගේ සියලු ගුණයන් ඔබ හොයන්ට යන්නේ නෑ. ඒ අවස්ථාව තුළ ඔබ අතැඟිලි බැඳගෙන ආචාර විධීන් පවත්වලා ගෞරව සම්මාන දක්වලා වන්දනා කරනවා. ඒ පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ අංජලි කරණී කියන ගුණේ මහිමය. ඇතැම් වෙලාවට දුසිල්වත් භික්ෂුවකට වුණත් ඔබ වන්දනා කිරීමට දෙපාරක් හිතන්නේ නෑ. ඒ වන්දනාව තුළ ඔබටයි ප්‍රතිඵලය ලැබෙන්නේ. පින්වත්නි, මංගල සූත්‍ර අටුවාවෙදි සඳහන් කරනවා භික්ෂූන්ට වන්දනා කිරීමේ ආනිසංස ගැන. භික්ෂූන් වහන්සේලා දොහොත් මුදුන්දී වන්දනා කිරීමත්, ඒ වගේම උන්වහන්සේලා දිහා බලලා ඒ බැලුම් මාත්‍රයෙන් සිත ප්‍රසන්න භාවයට පත්කර ගැනීමත් තුළ ඇතිකරගන්න ආනිසංසය. භික්ඛූනම් පන පසන්න චිත්තේන පිය චක්කූහි දස්සන මූලකේන අපි පුඤ්ඤේන අනේකානි ජාති සහස්සානි චක්කුම්හි රෝගෝවා පිලකාවා වාත පිත්තාදි දෝසෝවා න හෝති. බලන්න පින්වත්නි, භික්ෂූන්ට වන්දනා කිරීමේ ආනිසංස විදියට මංගල සූත්‍ර අටුවාවෙදි පැහැදිලි කරනවා. ප්‍රසන්න වූ සිත් ඇතිකරගෙන ප්‍රිය සිතින් යුක්තව, ප්‍රසන්න වූ ඇසින් යුක්තව බොහෝ පින්කම් සිද්ධ කරගන්නට පුළුවන් ඒ වන්දනා කිරීමත් එක්ක. චක්කු රෝගෝ ඇස් රෝග ඇති වෙන්නේ නැහැ. දැකුම් මාත්‍රයෙන් සිත ප්‍රසන්න භාවයට පත්වෙන භික්ෂූන් වහන්සේලාට වන්දනා කිරීමේ මහිමය නිසා සසරදී ඇස් රෝග වලින් දුරු වෙන්න පුළුවන් කියන බව එහිදී සඳහන් කරන්න. ඒ විතරක් නෙවෙයි, පිලකා කියලා කියන්නේ පිළිකාව. බලන්න, අද සමාජයේ කොච්චරනම් මේ රෝගී තත්වයෙන් පෙළෙනවද? ඇතැම් වෙලාවට ආහාර නිසා මේ රෝගී තත්වයෙන් පෙළෙනවා. ඇතැම් වෙලාවට කර්ම දෝෂ විසින් ලබා දෙන රෝගී තත්වයන් විදිහට පිළිකාවෙන් පෙළෙන රෝගීන් සිටිනවා. කෙසේ හෝ දවසින් දවස පිළිකාව වර්ධනය වෙලවා පිළිකාව සමාජයේ ගිලගන්නවා. ඒ ගැනත් ඔබ අවධානයට යොමු කරන්න ඕන. පින්වත්නි, ඔබ දරුවන්ට ආදරෙයි. ඒ වගේම ඔබ අම්මා තාත්තට ආදරෙයි. ඔබ ඔබේ සමීපතයන්ට ආදරෙයි. එහෙමනම් ඔබ ඔබේ ආහාර රටාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි දන්නවා අද වෙනකොට මිනිස්සුන්ගේ ආහාර රටාව වෙලා තියෙන්නේ විකෘති ආහාර රටාවක්. ක්ෂණික කෑම ඔස්සේ අම්මගේ ආදරේ බෙදලා ගන්න තත්වයට අදපත් වෙලා අම්මා දරුවන්ව පුදුමයට පත් කරන්නේ රසකාරක යොදලා ආහාර කෑම හදලා දරුවන්ට කැවීම තුල කියන එක අද සමාජයේ පෙන්눔 කරලා තියෙනවා. ඒ ඔස්සේ වෙළඳ දැන්වීම් නිර්මාණය වෙලා තියෙනවා. ඔබට ඇත්තටම පුදුමයට පත් වෙන්නට වෙන්නේ ඔබේ දරුවා ටික කාලයකින් මහරගම පිළිකා රෝහලට පත් වුණාට පසුව ඔබ නේද මේ කාර්ය කරේ කියලා ඔබට පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝ සෙයින් වෙළඳ දැන්වීම් යොමු කරලා කවන්න හදන කෑම ಜಾති නොකා ඉන්න තරමට
නොකවා ඉන්න තරමට ඔබේ දරුවාට මේ භයානක පිළිකාව නැමැති රෝගයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ආහාර රටාව නිසා ඇතිවෙන පිළිකාව. පින්වත්නි, ඇතැම් වෙලාවට කර්ම දෝෂ නිසා පිළිකාව ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවන් වලදී ඔබ කළ යුත්තේ නිරන්තරයෙන් තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති වෙන විදියට ඔබේ ඉරියව් පැවැත්වීම, නිතර බෝධි පූජාව පවත්වලා, පිරිත් දේශනා කරලා, මහා සංඝරත්නය දැකලා වන්දනා කරලා, ප්‍රජානන් වහන්සේ වන්දනා කරලා, සිතින් ගෞරවය දක්වලා කටයුතු කිරීම තුළ ඔබේ ලේ ධාතුව පිරිසිදු භාවයට පත්වෙනවා. මේ පිරිසිදු ලේ ධාතුව නිසා ශරීරයේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වයට මහත්සේ බලපවත්වන බව ඔබ අප කවුරුත් දන්නවා. ඒ නිසා සිත ප්‍රසන්න භාවයට පත්කරගත්ත කෙනෙකුට ඒ තුළින් අංජලි කරණී වන්දනාව සිද්ධ කිරීමත් එක්ක පිළිකාව නැමැති රෝගයෙන් පවා සසර මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වාත පිත්තාදී දෝෂ, වාපිත් සෙම් ආදී දෝෂයන්ගෙන් දුරු වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ නිරෝගී භාවය පිණිස මේ වන්දනාව හේතු වෙන බව මංගල සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. ඒ වගේම පින්වත්නි, දැකීමෙන් පමණක් නොව සිල්වත් භික්ෂූන් සිහිපත් කිරීම මාත්‍රයෙන්ම බොහෝ අනුසස් ලැබෙන බව ආකෙන්ක්‍ය සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. යස්සහි භික්ඛුනෝ කාලකතෝ පිතාවා මාතාවා අම්මහාකං ඥාතකෝ තේරෝ සීලවා කල්යාණ ධම්මෝති පසන්න චිත්තෝ හුත්වා තම් භික්ඛූනං අනුස්සරති. මේ කල්යාණ වූ ප්‍රසන්න වූ සිතින් යුක්තව තම් භික්ඛූනං අනුස්සරති. ඒ භික්ෂූන් අනුස්මරණය කළා නම්, භික්ෂූන් වහන්සේලා සතුව තිබෙන ගුණයන් සිහිපත් කළා නම්, තස්සසෝ චිත්ත පසාදෝපි තං අනුස්සර මත්තම්පි මහප්පලං මහානිසංසමේව හෝති. අනේකානි කප්ප සහස්සානි දුග්ගතිතෝ වාරේතු අන්තේච අමතං පාපේතුන් සමත්හේ මේව හෝති. පින්වත්නි, පපංච සෝදනී අටුවාවේ මේ ගැන සඳහන් කරන්නේ ඒ ආකාරයට. බොහෝ අනුසස් ලැබෙන පුණ්‍ය කර්මයක් විදියටයි භික්ෂූන් වහන්සේලා මතක් කර වන්දනා කිරීම තුළ ඔබට ගොඩනැගෙන ආනිසංසය බොහෝ ආනිසංස ලබන්න පුළුවන් බව එහිදි සඳහන් කරන. අංජලි කරණී කියන ගුණය ඒ තරම් ප්‍රබල වූ ගුණයක්. ඔබ පුංචි දරුවන්ට පන්සලට ගියහම නිකංම ඉන්න දෙන්න එපා. බුදුරජාණන් වහන්සේට, බෝධීන් වහන්සේට, චෛත්‍යරාජාණන් වහන්සේට වන්දනා කරලා, ගාත කියලා වන්දනා කරලා, නලල බිම තියලා වන්දනා කරලා පැමුණාට පසුව මහා සංඝරත්නයටත් වන්දනා කරලා ඒ මහා ආනිසංස ලබා ගන්න කටයුතු කරන්න. ඔබේ දරුවන්ට පුංචි කාලේ ඉඳලම උගන්වන්න. පුතේ, තුනුරුවන්ට වන්දනා කිරීම තුළ ඔබලාට මේ වගේ ආනිසංස තියෙනවා කියලා දරුවන්ට හිත් තුළට කාවද්දන්න. එතකොට පින්වත්නි, ඒ දරුවෝ නිරායාසයෙන්ම ඒවට හුරු වෙනවා. ඒ තුළ අපේ සංස්කෘතිය, අපේ සදාචාරය, සભ્યත්වයේ ගොඩ නැගෙනවා. අනාදිමත් කාලයක ඉඳලා පවත්වාගෙන එන චාරිත්‍ර විදීන් ආරක්ෂා වෙනවා. අද ළමයි ඒව දන්නේ නැහැ. අද වැඩිහිටියොත් ඒව දන්නේ නැහැ. වැඩිහිටියොත් අද භික්ෂුන් වහන්සේලාට වන්දනා කරන විදියවත් දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා සමග කටයුතු කරන විදිය දන්නේ නැහැ. අද වැඩිහිටියන් නොදැනගෙන දරුවන්ට උගන්වන්න කෙනෙක් නැහැ. අපි දන්නවා අතීතයේ ඉඳලා අපි හොඳ දේවල් ඉගෙන ගත්තේ අපේ ආච්චිගෙන්, සීයාගෙන්, අම්මගෙන්, තාත්තගෙන්, වැඩිහිටියන්ගෙන්. ඒ අය පරම්පරාවෙන් පරම්පරාවට ඒවා දායාද කළා. නමුත් මේ නවීන ලෝකය තුල, විකෘති වූ ලෝකය තුල එවැනි දේවල් සමාජයෙන් ගිලිහිලා ගිහිල්ලා ඒ තුල නිස්කාරණ දේවල්, පුහු දේවල්, වැඩකට නැති දේවල් පැමිණීම නිසා ඒවා ඔස්සේ සිත වල්මත් කරගත්ත අනාගත පරම්පරාවක් තමයි අපිට දකිට ලැබෙන්නේ. දරුවෝ අද යම් යම් උපකරණ ඔස්සේ ජීවිත විනාශ කරගන්න තැනට
අද පත් වෙලා තියෙනවා. අද වැඩිහිටියන්ට අවවාදයක් දෙන්න බැරි තැනට දරුවෝ පත් වෙලා තියෙනවා. ඒට බලපාන ප්‍රධාන කාරණාව වෙන්නේ අපේ වැඩිහිටියන් ඒ ඔස්සේ තමන්ගේ ජීවිතයේ කොටසක් බවට මේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන ගුණධර්ම ටික දායාද නොකිරීමේ ප්‍රතිඵලයක් ජාතියක් හැටියට රටක් හැටියට අද වෙනකොට අපිට අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. පින්වත්නි, මේ ගැනත් කල්පනා කරන්න. පන්සලේ හාමුදුරුවන්ට වඳින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ කොහොමද? බුද්ධ මන්දිරයේ තුලදී කටයුතු කරන්නේ කොහොමද? පන්සලේදී කටයුතු කරන්නේ කොහොමද? මේවා දරුවන්ට අද ජීවිතවලට පුරුදු වෙලා නැහැ. මේ තුල දරුවෝ වල්මත් වෙලා. දරුවෝ දුරකථනය, කම්පියුටරය, රූපවාහිනිය එක්ක එකතු වෙලා ජීවිත විනාශ කරගන්න තැනට අදපත් වෙලා තියෙනවා. අවාසනාවන්ත විදිහට ජීවිත අහිමි කරගෙන තියෙනවා. ඒ නිසා පින්වත්නි, මේ දේවල් වල අපිට මතු පිටින් පේන දේවල් වලට වඩා ගැඹුරින් වක්‍රාකාරයෙන් පේන දේවල් එක්ක අවබෝධ කරගන්න. අපි අද කතා කරේ අංජලි කරණී කියන සංඝ ගුණය. අපට ඊළඟ සතියෙන් මේ සූවිසි විවරණය නිමා කරන්නට සිදු වෙනවා. ඊළඟ සතියෙන් අපි මේ සූවිසි ගුණයම විග්‍රහ කරලා නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වුණත් මේ වෙනුවෙන් විශේෂ කාර්යයක් සිද්ධ කරන්න එයට අපට ඉඩ අවකාශය සලසා ගන්නට නොහැකි වුණා. මේ තියෙන වාතාවරණයත් එක්ක අපි එවැනි දෙයක් සිදු කිරීම තුළ යම් යම් බාධක පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියේදී ඔබ සමග විශේෂ වූ කාරණාවන් එක්ක මේ දේශනා මාලාව සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙන බවත් මේ වෙලාවෙත් සිහිපත් කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුව තිබෙන ගුණයන් අතර අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුනේ, ඔබට සිහිපත් කරන්නට යෙදුනේ, ඔබට කියලා දෙන්නට යෙදුනේ අංජලි කරණී ගුණය. ඒ අංජලි කරණී ගුණයෙන් යුක්ත ආර්ය මහා සංඝරත්නයට අපගේ ගෞරවය, අපගේ වන්දනාව, අපගේ නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අදත් ඔබ PFM ගුවන්විදුලි ඔස්සේ ධර්ම ශ්‍රවණය කළා. ඉරිදා දවසේ ඔබේ ජීවිතයට ධර්මය ළඟා කරගන්නට අවස්ථාවක් උදා කරගත්තා. මේ වෙලාවේ ඔබ අප විසින් රැස් කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය අපවත් ලෝකයා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීම තුලින් දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාදය රැකවරණය සලසා දෙත්වා. සිදු කරන්නා වූ යහපත් කටයුතු සාර්ථක කරගන්නට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය, රැකවරණ ශක්තිය සලසේවා. මේ උවදුරු උපද්‍රව බහුල කාලය තුල ජීවිතයට ආශිර්වාදය, රැකවරණය, සිත ශාන්තිය සලසේවා. දෙවියෝ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුන, රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් හේතු වේවා. කොරෝනා වසංගතයෙන් මියගිය සැමටත් මේ පින් හේතු වේවා. මේ පින් හේතු වීම තුලින් භවගාමී ජීවිතය සුවපත් වේවා. සසර දුකින් අත මිදී නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියමු. අනන්ත වූ තුනුරුවන්ගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයත්, මේ සිදු කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයත් කරන කොටගෙන ධර්ම ශ්‍රවණය කළ ඔබටත්, ඒ වගේම ඔබට බණ අහන්ට අවස්ථාව සැලසූ VFM ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපටත් අප සියලු දෙනාටමත්
මේ වසංගතය පාලනය කිරීම සඳහා දිවාරෑ නොලබා වෙහෙසෙන මහන්සි වෙන සෞඛ්‍යන්සේ ආරක්ෂකාන්සේ රාජ්‍යන්සේ සියලු දෙනාටමත් ඔබ අප සියලු දෙනාටමත් මේ උතුම් ආශිර්වාද ශක්තිය පුණ්‍ය ශක්තිය හේතුවීම තුළින් මෙලොව යහපත සැලසේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය සැලසේවා මෙලොව සුවපත් වේවා පරලෝ සුවපත් වේවා කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ ඔබේ දෙමව්පියන් සිහිපත් කරගන්න. දස මස මා කුසේ දාරා බිහි කළ මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මටමතු පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා දෙලොව හිතසුව වැඩසුව පිණිස අප වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේට ධර්මය ශ්‍රවණයට එක් වූ සකල ලෝවාසී ඔබ සැමට මේ කුසල් මහිමය අනුමෝදන් වේවා.